හරි පුතේ 8 වෙනි ප්‍රශ්නය. හරි 8 වෙනි ප්‍රශ්නේ කියනවා SO2 වායුවේ වර්ග මධ්‍යන්න ප්‍රවේගය සෙල්සියස් අංශක 27 දී මේ 8 වෙනි ප්‍රශ්නේ කියනවා. හරි වායු දෙන්නෙක් සම්බන්ධයෙන් SO2 වායුවේ වර්ග මධ්‍යන්න මූල ප්‍රවේගය 27 දී සහ මෙන්න මෙයා SO2 ගේ 27 දී එන වර්ග මධ්‍යන්න වේගය ඒ කියන්නේ C වර්ග බා කියන එක නා 27 දී සෙල්සියස් වල SO2 ගේ සමාන වෙන්නේ හරි O2 වල කවර උෂ්ණත්වයේදීද O2 වල C වර්ග බා සමාන වෙන්නේ මේකට කවර උෂ්ණත්වයේදීද පුතේ වර්ග මධ්‍යන්න වේගය කියන එක නා අපිට ගන්න පුළුවන් 3i RT බෙදීම m කියලා m කියන්නේ පුතේ මෞලික ස්කන්ධය m ඔය විදිහට ගන්න පුළුවන් SO2 ගේ හරි O2 ගේ සමාන වෙන්නේ O2 ගේ කවර උෂ්ණත්වයේදී මෙයාගේ 27 දී එක්කෙනා O2 ගේ මොන උෂ්ණත්වයට දානවා සමාන වෙන්නේ පුතේ අහන්නකෝ මේ SO2 ඉස්සෙල්ලම අපි මෙයාගේ ගත්තොත් ලියන්න පුළුවන් 3 වාරයක් R පාවිච්චි කරන්නේ 27යිනේ පුතේ සෙල්සියස් නෙමෙයි මේක කෙල්වින් වලින් ආදේශ කරන්න ඕනේ එතකොට මේකට එනගේ 300යි 273ක් එකතු කරන්න ඕන පුතේ සෙල්සියස් අගයට කෙල්වින් කරන්න. එතකොට 300යි. මෞලික ස්කන්ධය ගන්න පුළුවන් SO2 ගේ සල්ප 32යි පුතේ එක ඔක්සිජන් කෙනෙක් 16යි. ඒ වගේ ඔක්සිජන්ලා දෙන්නෙක් ඉනින්ද 32යි. එහෙනම් ඔක්කොම 64ක් වෙනවා. මෙන්න පළවෙනි එක්කෙනා. මෙයාගේ වර්ග මධ්‍යන්න වේගය. හරි. ඊළඟට ඔක්සිජන්ගේ වර්ග මධ්‍යන්න වේගය ගන්න පුළුවන් මෙහෙම. 3 R T කියන එක න අපි දන්නේ නැහැ මේ මොන උෂ්ණත්වයේදීද කියලා අහන්නේ T උෂ්ණත්වයකට තමයි සමාන වෙන්නේ මේ දෙන්න සමාන වෙන්නේ මොන උෂ්ණත්වයේදීද කියලා අහන්නේ මෙයාගේ වර්ග මධ්‍යන්න වේගයයි මෙයාගේ වර්ග මධ්‍යන්න වේගය සමාන වෙන්නේ මොන උෂ්ණත්වයේදීනේ එතකොට මෙයාගේ මෞලික ස්කන්ධය ඔක්සිජන්ගේ හරි O2 නේ O2 වෙද්දි පුතේ ඔක්සිජන්ලා දෙන්නෙක් ඉන්නේද 16 වාරයක් 2 32යි හරි 32යි එතකොට කෙලින්ම මෙන්න 1 මෙයා පළවෙනි සමීකරණය දෙකනේ මේ දෙන්න සමාන වෙද්දී මේ දෙන්නගේ වම් පැත්තවල් සහ දකුණු පැත්තවල් සමාන වෙන්න ඕන හේතුව හරි මෙයාතුයි සමාන වෙන්නේ කවර උෂ්ණත්වයේදීනේ අහන්නේ එහෙනම් එක සමානයි දෙක නිසා අපිට ලියන්න පුළුවන් 3i RT බෙදීම 300 වාරයක් 64 3i RT බෙදීම 32 දරුවෙක්ට ඕන නම් මේ 3i RT මේ මගුල් ලියන්න ඕනේ නැහැ මම මේ පුංචිම පුත්ම දන්නේ නැති කෙනෙක්ට උනත් ගොඩ යන්න වැඩේ හදලා දෙන්නේ හරි එතකොට මේ 3ට පුතේ 100 ඒවා හරි 300ට 3 ඒවා 100යි ඊට පස්සේ 64න් මෙයාට 2යි හරි මම මේ කලින්ම කපලා දැම්මනේ හරි සමාන හරි මම මේ කලින් සෝරි මම ආයෙ මුලට එන්නම් මුල සුළු කිරීම 3i RT බෙදීම 32 සමාන වෙන්න ඕන මේ දෙපැත්ත සමාන වෙනවා නම් 3i R ගුණ කිරීම 300 බෙදීම 64 මේ 3i R කෙනෙක්ට මේ 3i R කෙනෙක් ගියා එතකොට පුතේ මේ 32ට මේ පැත්තෙන් 2යි මෙයාට මෙයා ගියාම 150යි එහෙනම් උෂ්ණත්වය පුතේ කෙල්වින් 150යි එතකොට මෙයාගේ 27 දී වර්ග මධ්‍යන්න වේගයයි SO2 ගේ 150යි කෙල්වින් මෙයාගේ 150යි කෙල්වින් වලදී O2 ගේ වර්ග මධ්‍යන්න වේගයයි එකිනෙකට සමානයි එතකොට පිළිතුරු අංක 3 හරි පිළිතුරු අංක 3 හරි 9 වෙනි ගාන හරි හොඳට බලා ගන්න මේක මේ විදිහට තේරුම් ගන්න හරි ලේසි. ඔයා හිතන්න මේ මැග්නීසියම් කියලා කියන්නේ වායුමය අයනයක්. පුතේ මෙයා වැඩිපුර ජලයේ තුල දිය වුණාම ලැබෙන එන්තැල්පියට තමයි සජලන එන්තැල්පි. මේ ගෑස් කෙනෙක් ජලයේ දිය වුණාම පුතේ Mg2+aqueous බවට පත් වෙනවා. ඒ වගේ පුතේ මේ ක්ලෝරින් කෙනෙක් වායුමය ක්ලෝරින් කෙනෙක් ජලයේ දිය වුණාම Cl වැඩි මනන් ජලයේ තුල දිය වුණාම Cl- මේ බවට පත් වෙන මේ වායුමය අයන වැඩිපුර ජලයේ දිය වුණාම වෙන එක්කෙනාට කියනවා සජලනය. ඒ වගේම පුතේ මෙන්න මෙයා හරි මෙයා තමයි ද්‍රාවණ එන්තැල්පිය මේ ඝණය හරි වැඩිපුර ජලයේ තුල දිය වුණොත් පුතේ ජලයේ තුල දිය වුණොත් මෙයා කවුරු බවට පත් කරන්න පුළුවන් අපිට මෙයා ලියන්නත් පුළුවන් මේ මැග්නීසියම් සහ Cl- ජලයේ දිය වුණාම අපිට ලියන්න පුළුවන් Mg2+aqueous සහ 2යි Cl- aqueous මේ විදිහට තමයි පුතේ ඉන්නේ 2යි Cl- aqueous මේ ඝණයේ ජලයේ දිය වුණාම මෙන්න මේ විදිහට තමයි ඉන්නේ හරි ජලීය අයන බවට පත් වෙනවා මේ ඝණය ජලයේ දිය වුණාම මේකට කියනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් වල සජලන එන්තැල්පිය අපෙන් ගාන දීලා තියෙනවා සම්මත ද්‍රාවණ එන්තැල්පිය හරි මැග්නීසියම් ක්ලෝරයිඩ් වල මේකට කියනවා සම්මත ද්‍රාවණ එන්තැල්පිය මේවා සජලන එන්තැල්පි වායුමය අයන ජලයේ දිය වෙන ඒවා සජලන මෙයා
ද්‍රාවණ. හරි. මැග්නීසියම් ක්ලෝරයිඩ් සම්මත ද්‍රාවණ එන්තැල්පිය මෙයා වන අතර මැග්නීසියම් සහ ක්ලෝරින් වල සම්මත දැලිස එන්තැල්පිය. අහන්නකෝ මේ ගාන හිතන්නේ මෙහෙමයි. පුතේ අපෙන් අහන්නේ දැලිස එන්තැල්පියනේ. හරි. දැලිස එන්තැල්පිය නම් ඔයා දන්නවා දැලිස එන්තැල්පිය කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක් තමයි පුතේ මැග්නීසියම් ක්ලෝරයිඩ් දැලිස. හරි ඝන. පුතේ මෙයා හදන්න නම් අනිවාර්යයෙන්ම දැලිසක් සම්මත තත්ත්වයට තියෙන වායුමය අයන තියෙන්න ඕන. එතකොට පුතේ මෙයා හදන්න මැග්නීසියම් 2+ කෙනෙකුයි Cl- ලා දෙන්නෙකුයි ඉන්න ඕන වායුමය තත්ත්වය. ඔන්න දැලිස එන්තැල්පිය. අපෙන් මේක තමයි අහන්නේ. හරි මේක තමයි අහන්නේ. අපිට ගානේ දීලා තියෙන්නේ මෙන්න මෙයාගේ ද්‍රාවණ එන්තැල්පිය දීලා තියෙනවා, මෙයාගේ දීලා තියෙනවා, මෙයාගේ දීලා තියෙනවා. පුතේ මෙයා ද්‍රාවණය කරොත් අපිට කවුරු හදා ගන්න පුළුවන්ද? මැග්නීසියම් 2+ අයන සහ Cl- අයන කීයක් වෙනවද පුතේ? දෙන්නෙක් වෙනවා. හේතුව මෙතන Cl ලා දෙන්නෙක් ඉන්න හින්දා Cl- ලා දෙන්නෙක් ඉන්නවා. මේ තියෙන්නේ මේකට කිව්ව පුතේ මෙයාගේ මොන එන්තැල්පිය? ද්‍රාවණ එන්තැල්පිය. අපිට ගානේ දීලා තියෙනවා මෙයාගේ ද්‍රාවණ එන්තැල්පිය ධන 23යි කියලා. ඒ වගේම පුතේ දීලා තියෙනවා මැග්නීසියම් 2+ වල සහ හරි ක්ලෝරයිඩ් වල සජලනය. පුතේ මේ දෙන්න ජලයේ දිය කරොත් බලන්නකො මේක දිහා. මැග්නීසියම් 2+ ජලයේ දිය කරත් කවුද එන්නේ? මැග්නීසියම් මේක කොස්මෙට් අපිට මෙයා ජලයේ දිය කරොත් මෙයා ගන්න පුළුවන්. ඒකට කිව්වා සජලන එන්තැල්පිය. ගානේ දීලා තියෙනවා සජලන එන්තැල්පිය ඍණ 1891යි. ඒ වගේම ක්ලෝරයිඩ් වල සම්මත සජලන එන්තැල්පිය දීලා තියෙනවා ඍණ 381යි. ඔන්න ගොඩාක් ළමයි වරද්දන තැන. පුතේ ක්ලෝරයිඩ් වල සජලන එන්තැල්පිය කියලා කියන්නේ Cl- ගෑස් කෙනෙක් වැඩිපුර ජලයේ දිය වෙලා Cl එක්වස් වෙන එක. හැබැයි මෙතනදී Cl- ලා කීයක් දිය වෙලායි? දෙන්නෙක් දිය වෙලා. එන පුතේ සජලනය 381යිනේ. අන්නේ 381 කීයෙන් ගුණ වෙන්න ඕනේ මෙතනට එද්දි? දෙකකින් ගුණ වෙන්න ඕන. ඒ ක්ලෝරයිඩ් ලා දෙන්නෙක් දිය වෙනවා. සජලන එන්තැල්පිය වගේ දෙගුණයක්. එතකොට හේස් නියමය දාන්න පුළුවන් මේ විදිහට මේ ඊතලවල් තුඩවල් තියෙන පැත්තට මේ තුරට මේ වලිගේ head to tail තියෙන විදිහට එකතු කරා. හරි x ධන 23ක් සමානයි ඍණ 1891. ඒකට එකතු කරන්න ඕන ඍණ 381 ගුණ කිරීම 2. පුතේ x කියන එක එනවා නැත්නම් සජලන එන්තැල්පිය. අපිට ඕනේ මේ වගේ දැලිස එන්තැල්පියනේ ගානේ. හරි දැලිස එන්තැල්පිය කියන එක එනවා සමානයි 1891ට ඍණ හරි මේක දෙකෙන් ගුණ කරාම මේ පුතේ 381යි 381 කියන්නේ 2යි 16න් 1 762 ඍණ 23. ඔය ටිකේ ඔක්කොගේම එකතුව ආවහම අපිට ඍණ 2676යි පිළිතුරු අංක 1. හරි මම මේ කියලා දීපු පිළිවෙල වල ටික ගියාම ඕන දරුවෙක්ට වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. පුතේ මේ කට්ටිය සජලනය කරලා එන්නෙත් මේ ටික මෙයා ද්‍රාවණය කරත් අපිට හම්බෙන්නේ මේක. ඒ ඇසුරෙන් අපිට මෙන්න මෙයාගේ දැලිස එන්තැල්පිය ගන්න පුළුවන්. හරි ඔය ටික එකතු කරාම ඔයාගේ බලන්න පිළිතුරු අංක 1. හරි පුතේ මේ 10 වෙනි බහුවර්ණ ප්‍රශ්නය. හරි 10 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ මෙහෙම අහනවා. මේ කට්ටියන්ගෙන් ආම්ලිකතාවයේ වැඩිම කෙනා වඩා පොඩක් ආම්ලිකතාවයේ විභාගයට ආවොත් මතක තියාගන්න පුතේ. හරි පනිබන්ධන වලට වඩා ඇල්කේන වලට වඩා ඇල්කීන වල වැඩි. ඇල්කීන වලට වඩා පුතේ ඇල්කයින වල වැඩි. ඊට වඩා වැඩි පුතේ සාමාන්‍යයෙන් එන මධ්‍යසාරවල. ඊට පස්සේ ආම්ලිකතාවයේ වැඩි ජලයේ. ඊට වඩා ආම්ලිකතාවයේ වැඩි පුතේ ෆීනෝල වල. හරි ෆීනෝල වලට වඩා පොඩ්ඩක් ආම්ලිකතාවයේ වැඩි පුතේ නයිට්‍රොෆීනෝල වල. ඊටත් වඩා ආම්ලිකතාවයේ වැඩි පුතේ මේ වගේ එන කාබොක්සිලික් අම්ල වල. මේ වගේ කොටසක් තියෙනවට කිව්ව කාබොක්සිලික් කියලා. ඒ කට්ටියන්ගේ ආම්ලිකතාවය වැඩි. එතකොට දැන් අපිට මේ ආම්ලිකතා ශ්‍රේණිය මතක තියාගන්න ඕන විභාගයට යද්දී අනිවාර්යයෙන්. කවුද? ඇල්කේන වලට වඩා වැඩි ඇල්කීන. ඊට වඩා වැඩි ඇල්කයින. ඊට වඩා වැඩි මධ්‍යසාර. ඊට වඩා වැඩි ජලය. ඊට පස්සේ පීනෝල නයිට්‍රොෆීනෝල. ඊට වඩා වැඩි කාබොක්සිලික් අම්ල. එතකොට බලනවා පුතේ මේ හතර දෙනාගෙන් වැඩිම ආම්ලිකතාවය තියෙන්නේ කාගේද? මෙයා මොකද්ද? මේ කොටසක් මේ ෆීනෝල් කොටසක්. මෙයා ෆීනෝල්. මෙයා ෆීනෝලයක්. හැබැයි සර් මෙයාගේ මේ කොටසක් තියෙනවා කාබොක්සිලික්. එහෙනම් මේ සෙට් එකෙන් වැඩිම ආම්ලිකතාවයේ තියෙන කෙනා අපි හොයාගත්තා D. හරි. දැන් මාර සීන් එක. දැන් පුතේ මෙහෙම තුන් දෙනෙක් ඉන්නවා. හරි. මෙහෙම තුන් දෙනෙක් ඉන්නවා. හරි. මේ තුන් දෙනාම ෆීනෝල. මෙයා නම් අවුලක් නැහැ. මෙයා කාබොක්සිලික් ඉඳ අපිට ඩිරෙක්ට්ම කියන්න පුළුවන් වැඩිම ආම්ලිකතාවය. හේතුව මේ වගේ
හරි ෆීනෝල වලට වඩා කාබොක්සිලික්. දැන් මාර සීන් එක පුතේ ෆීනෝලයකට මේ පල්ලෙහායින් විවිධ ද්‍රව්‍ය බැඳිලා පුතේ මේකේ නම් විවිධ ද්‍රව්‍ය මෙන්න මේ OCH3 වගේවට කියනවා පුතේ මොන කාරකය කියලායි සක්‍රීය කාරක. මේවා මොනවද පුතේ වික්‍රීය කාරක. මේකත් මොකද්ද වික්‍රීය කාරක. මොකද සර් මේ කතාව දැන් මෙයා මකලා දාමුකෝ මෙයා ඕනේ නැහැ නේද. හරි දැන් තමයි කතාව පත්තු වෙන්නේ පුතේ. ඔයා දන්නවද දන්නේ සක්‍රීය කාරකවල වැඩේ තමයි පුතේ බෙන්සීන් වලල්ලට මෙහෙම ඉලෙක්ට්‍රෝන විදිනවා. මේ විදින ඉලෙක්ට්‍රෝන මේ වලල්ලේ ඔස්සේත් ගිහිල්ලා මේ බන්ධනයේ ඔස්සේත් යනවා. ඉතින් සර් අපිට මොකෝ හරි ළම එකයි අපිට මොකෝ හරි පුතේ ආම්ලිකතාවය කියලා කියන්නේ පුතේ H+ අයන පිට කරන්න පුළුවන් හැකියාව. මොකද්ද සර් ආම්ලිකතාවය කියන්නේ H+ අයන පිට කරන්න පුළුවන් හැකියාව. H+ අයන පිට කරන්න නම් පුතේ මෙන්න මේ බන්ධනේ බිඳ ගන්න ඕන. මොකක් කරගන්නේ මේ බන්ධනේ බිඳ ගන්න ඕන. මාර සීන් එක කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන මෙහාට විදිද්දි මේ බන්ධනේ හයිය මොකෝ වෙන්නේ වැඩි වෙනවා. හරියට එක අර හෝස් බටයකට වතුර නැතුව තියෙද්දි පුතේ මෙහෙම නමන්න පුළුවන් නේ. හැබැයි හෝස් බටය ඇතුළට වතුර පිරුණාම නවන්න අමාරුයි නේ. ඒ වගේ තමයි මෙහෙම ඉලෙක්ට්‍රෝන එන්න පුතේ මේ බන්ධනේ ශක්තිය වැඩි වෙනවා. එතකොට මේ බන්ධනේ බිඳින්න අමාරු වෙනවා. එතකොට ආම්ලිකතාවය මොකෝ වෙන්නේ අඩු වෙනවා. බන්ධනේ බිඳලා මේ H පිට කරන්න බැරි වුණොත් ආම්ලිකතාවය අඩු වෙනවා. සක්‍රීය කාරක ආවම. එතකොට සර් මේ දෙන්නම වික්‍රීය කාරකනේ ඕ. ඒ කට්ටිය මොකද කරන්නේ සර් ඉලෙක්ට්‍රෝන විදිනවා අදිනවා මෙහෙන් අදිනවා. මාර සීන් එක කියන්නේ සර් මේ කට්ටිය මේ තියෙන ඉලෙක්ට්‍රෝන ටිකක් අදිනවා. හරි මෙහෙම ඉලෙක්ට්‍රෝන අදිනවා. මෙහාට කරන්නේ ඉලෙක්ට්‍රෝන අදිනවා. ඇද්ද ගමන් සර් මෙහාට ඇදිලෙද්දි මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ඇදිලා එනවා. හරියට නිකන් හෝස් බටේ වතුර ටික අදිනවා වගේ. ඇද්දාම වතුර නෑ. හෝස් බටේ ශක්තිය අඩුයි. එතකොට මේ H පිට කරන්න හරි ලේසි. මේ බන්ධනයේ බිඳලා මේ H පිට කරන්න හරි ලේසි. එතකොට පුතේ ආම්ලිකතාවය මොකෝ වෙන්නේ වැඩි වෙනවා. මාර සීන් එක නේ සර් එහෙනම් මේ හතර දෙනාගෙන් අඩුම ආම්ලිකතාවය එන්න ඕන මෙන්න මෙයාගේ. ඇයි මෙයා මෙහි ඉලෙක්ට්‍රෝන විදිද්දි මේ බන්ධනයේ හයිය වැඩි වෙනවා. H+ පිට කරන්න අමාරුයි. මේ බන්ධනේ බිඳලා H පිට කරන්න අමාරුයි. ඒකින්ද සර් මෙයාගේ ආම්ලිකතාවය තමයි අඩුම. හරි මාර කෙලියයි. මෙයාගේ ලේසි වැඩි මේට වඩා මේ දෙන්නගේ වැඩි වෙන්න හේතුවයි මෙහි ඉලෙක්ට්‍රෝන අදිනවා. අදිද්දි මේ බන්ධනේ මේ මෙතනින් බිඳලා මේ H පන්නන්න ලේසි හේතුව මේ ඉලෙක්ට්‍රෝන මෙහාට ඇදලා ගන්න හින්දා. හරි මෙයාගෙත් එහෙමයි. එතකොට සර් මේ දෙන්නම වික්‍රීය කාරකනේ. ඉතින් සර් එකම වික්‍රීය කාරකෙත් එක්කනේ. එහෙනම් සර් මේ දෙන්නගේ සමාන වෙන්නේ නැතිනේ. B සහ C ගේ දෙන්නම කරන්නේ ඉලෙක්ට්‍රෝන අදිනවා නම් ඉතින් සර් එකම වගේ කෙනෙක් නේ NO2 ගේ ඉලෙක්ට්‍රෝන අදින්නේ. එහෙනම් මේ දෙන්න සමාන වෙන්නේ නැතිනේ. එහෙම වෙන්නේ නැහැ. මාර සීන් එක කියන්නේ පුතේ මෙන්න මේ NO2 බැඳිලා තියෙන තැන අනුවත් පුතේ අදින ප්‍රමාණය එකිනෙකට වෙනස්. ඒ කියන්නේ ඔයා දන්නවත් දන්නේ මේ පීනෝලය නම් පුතේ පීනෝලයකට ප්‍රධාන තැන් තුනකින් පුතේ අදින්න පුළුවන් විදියට බෙන්සීන් බැඳෙන්න පුළුවන්. මේක විභාගයේදී පාස් පේපර්ස් වලදී අහලා තියෙනවා ගොඩාක් අවුරුදු. එක්ක මේ වගේ තැනක ඉඳන් අදින්න පුළුවන්. එහෙම නැත්නම් පුතේ මේ වගේ තැනක ඉඳලා අදින්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ තැනක ඉඳලා අදින්න පුළුවන්. පුතේ මෙන්න මේ තැන ඉඳන් හරි මේ තැනට කියනවා පැරා තැනක්. හරි පැරා තැනක ඉඳන් අදින ඇදිල්ල මාරම ඇදිල්ලක්. එතකොට මේ ඉලෙක්ට්‍රෝන හොඳට මෙහාට එනවා. හොඳට එනවා කියලා කියන්නේ පුතේ මේ බන්ධනයේ හයිය අඩු වෙලා H පිට කරන්න හරි ලේසි සෑහෙන්න ඇදිලා එනවා මේ වගේ තැනක ඉඳන් අදිද්දී. එහෙනම් එයාගේ ආම්ලිකතාවය වැඩි. ඊට වඩා පුතේ මේ වගේ තැනක ඉඳන් අදිද්දී එච්චර දැනෙන්නේ නැහැ. හරි මේ තරම් දැනෙන්නේ නැහැ. එතකොට එයාගේ ආම්ලිකතාවය චුට්ටක් මෙයාට වඩා අඩුයි මෙයාගේ. මේ හරි ඉඳන් අදිද්දී පුතේ දැනෙන්නේම නැහැ වගේ. හරි මේ තුන් දෙනාගෙන් එතකොට වැඩිම ආම්ලිකතාවයක් එන්නේ මේ වගේ තැනක. ඊට පස්සේ මේ වගේ තැනක මේ වගේ තැනක මේ හරිය වගේ තැනක ඉඳන් අදිද්දී හොඳට දැනෙනවා. මේ ඉලෙක්ට්‍රෝන හොඳට ඇදිලා එනවා. එතකොට පුතේ මේ දෙන්නගෙන් වැඩිම ආම්ලික කෙනා කවුද? මේ දෙන්නගෙන් වැඩිම ආම්ලික කෙනා B. ඊට වඩා ආම්ලිකතාවයෙන් අඩුයි මෙන්න මේ වගේ තැනක තියෙන C. හරි ඔන්න ඕක විභාගයට අහලා තියෙනවා මේ තුන් දෙනා. හරි ඔය පීනෝල වල කතාව. හරි හොඳට මතක තියාගන්න සර් මෙයා ඉස්සෙල්ලම වැඩිම කෙනා කියලා තේරුවයි. මෙයා කාබොක්සිලික් කොටසක් හරි. එතකොට මේ තුන් දෙනාම පීනෝල ඒකනොත් මෙයා අඩුමයි කියලා තේරුවයි. මෙයා මෙහි ඉලෙක්ට්‍රෝන විදිද්දි මේ බන්ධනයේ හයිය වැඩි වෙනවා. මෙයා පිට කරන්න අමාරුයි. ඒකින්ද මෙයා අඩුම. සර් මේ දෙන්න ඉලෙක්ට්‍රෝන අදිද්දි බන්ධනයේ හයිය අඩු වෙලා මෙයා පන්නන්න ලේසි. හැබැයි සර් එතකොට මේ දෙන්න සමාන වෙන්නේ නැද්ද? NO2 කෙනෙක්ගෙනම අදින්නේ. ඔව් ඇත්ත. හැබැයි NO2 බැඳිලා තියෙන ස්ථාන වෙනස්. මෙයා පැරා ස්ථානයක ඉඳන් අදින්නේ. හරි මෙයා අදින්නේ පුතේ මෙටා ස්ථානයක ඉඳන්. මේ පැරා ස්ථානයක ඉඳන් අදිද්දි දැනෙන ප්‍රමාණය සෑහෙන්න වැඩි. ඒකින්ද ආම්ලිකතාවය වැඩි.
හරි මීට සාපේක්ෂව. එතකොට අපි තෝරන පිළිතුර ACBD පිළිතුරු අංක 3 විභාගෙට ඕන තරම් ලකුණු ගන්න පුළුවන් හොඳ තැනක්. හරි 11 වෙනි ප්‍රශ්නය හරි ගොඩාක් දරුවන්ට සමහර පන්තිවල මම ගන්නවා හරි මේ වගේ ප්‍රශ්නයක් ආවම නිකන් උත්තරේ හොය කියලා දානවා මම එහෙම නැහැ. හරි උත්තරේට හේතුත් එක්කම තමයි මම විභාග ප්‍රශ්න කරන්නේ මගේ හැටි. මේක පළවෙනි එක්කෙන අහනවා 11 වෙනි ගානේ. ඇමෝනියා වලට ඔක්සිකාරකයක් පමණක් ලෙස ක්‍රියා කර හැක. ඇමෝනියා වලට ඔක්සිකාරකයක් ලෙස පමණක් ක්‍රියා කළ හැක නෑ පුතේ. මේ ඔක්සිකාරක කරන්නේ පුතේ ඔක්සිකාරක කරන්නේ සාමාන්‍යයෙන් ඔක්සිහරණය. හරි ඔක්සිකාරකයේ වැඩේ තමයි ඔක්සිහරණය. බලමු ඔක්සිහරණය විතරද ඇමෝනියා වලට කරන්න පුළුවන්. පුතේ මේ තියෙන උදාහරණ පුතේ මෙතනදී වැදගත් වෙනවා ඇමෝනියා වල ඉන්න හයිඩ්‍රජන් ඇසුරෙන් තමයි මම කියලා දෙන්නේ. පුතේ ඇමෝනියා වල ඉන්න හයිඩ්‍රජන් වල ඔක්සිකරණාංකය ධන 1යි. H2 බවට යද්දි පුතේ ඇමෝනියා වල ඉන්න හයිඩ්‍රජන් බිඳුවට ගිහිල්ලා එනං ඔක්සි මොකක් වෙලා හරණය වෙලා. ඒතකොට ළමෙක් අහන්නේ මේකේ කවුද ඔක්සිකරණය වුනේ කියලා. මෙන්න මේ බිඳුවේ හිටපු සෝඩියම් කවුරු බවට පත් වුණා පුතේ? සෝඩියම් අයන ධන 1 බවට පත් වුණා. මේක ඔක්සිකරණයක්. එහෙනම් පුතේ මෙතනදී ඇමෝනියා මොකක් වෙලායි? ඔක්සිහරණය වෙලා. බලන්න පල්ලෙහා එක්කෙනාගේ මේ ඉන්න ඇමෝනියාගේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය ඍණ 3යි. හරි නයිට්‍රජන් N2 බවට ගිහිල්ලා බිඳුවට වැඩි වෙලා. එහෙනම් ඔක්සිකරණයක්. එහෙනම් ඇමෝනියා ඔක්සිකරණය වෙච්ච අවස්ථාවකට උදාහරණයක්. මේ Cl කවුරු බවට පත් වෙලායි? Cl බිඳුවේ ඉඳලා පුතේ HCl වෙද්දි මෙයා කවුරු බවට පත් වෙනවද? ඍණ 1ට ගිහිල්ලා මෙයා ඔක්සිහරණයක්. මෙන්න ඇමෝනියා ඔක්සිකරණයකට උදාහරණයක්. මෙන්න ඇමෝනියා ඔක්සිහරණයකට උදාහරණයක්. එහෙනම් ඇමෝනියාට ඔක්සිකරණයක් වෙන්න පුළුවන්, ඔක්සිහරණයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇමෝනියාට ඔක්සිකාරකයක් විදිහටත් පුළුවන්, ඔක්සිහාරකයක් විදිහටත් ක්‍රියා කරන්න පුළුවන්. ඒකෙන්ද පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි උත්තරේ H2S සම්බන්ධයෙන් අහනවා. පුතේ මේක බලන්න H2S වලට ඔක්සිකාරකයක් ලෙස පමණක් ක්‍රියා කළ හැකි නෑ පුතේ. බලන්න H2S වල මේක හොඳට බලන්න. මේ H2S වල මේ හයිඩ්‍රජන් දිහා බලන්න පුතේ. මේ හයිඩ්‍රජන්ගේ ඔක්සිකරණාංකය ධන 1යි. හරි මෙතන H2 බවට ගිහිල්ලා එනං හයිඩ්‍රජන් ඔක්සිහරණය වෙලා පුතේ. හරි එහෙනම් ඔක්සිහරණය වෙලා බලන්න මේ කොප ධන 1 ඉන්න කොප හරි කොප බිඳුවේ ඉන්න මෙතන කොප මෙතනට යද්දි කොප ධන 1 වෙලා එහෙනම් ඔක්සිකරණයක් වෙලා H2S මොකක් වෙලායි? H2S ඔක්සිහරණයකට උදාහරණයක් ඔය. ඒ වගේම පුතේ බලන්න H2S වල මේ ඉන්න සල්ප ඍණ 2 ඉන්න සල්ප මෙතනට ගිහිල්ලා බිඳුව සල්ප බවට පත් වෙලා මේ එහෙනම් මෙතනදී ඔක්සිකරණයක් මේ ඍණ 2 හිටපු එක්කෙනා බිඳුවට ගියාම කරණයක් වෙලා මේ H2S ඔක්සිකරණය වෙලා පුතේ. හරි H2S ඔක්සිකරණයකට උදාහරණයක්. ඒ කියන්නේ H2S ඔක්සිහාරකයක් විදිහටත් පුළුවන්, ඔක්සිකාරකයක් විදිහටත් පුළුවන්. ඔන්න උදාහරණ ඔක්සිකරණය වෙන්නත් පුළුවන්, හරණය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔක්සිකාරක මෙන්ම හාරක විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට කාරකයක් ලෙස මෙන්ම හාරකයක්. ඒ කියන්නේ දෙවෙනි උත්තරෙත් වැරදි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට කාරකයක් මෙන්ම හාරකයක් ලෙසද ක්‍රියා කළ හැක. මෙන්න පුතේ උදාහරණ. පුතේ බලන්න මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල මෙන්න මේ ඔක්සිජන්ගේ ඔක්සිකරණාංකය හොයලා බැලුවොත් ඍණ 1යි. ජලයට යද්දි පුතේ මෙයාගේ ඔක්සිකරණාංකය ඍණ 2ක් වෙලා. එහෙනම් ඍණ 1 ඉඳලා ඍණ 2ට යනවා කියන්නේ මෙයා ඔක්සිහරණයක් වෙලා. ඒ වගේම මේ අවස්ථාව දිහා බැලුවොත් පුතේ මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වල මෙන්න ඔක්සිජන් ඉන්නේ ඍණ 1. මේකේ බිඳුවට ගිහිල්ලා ඔක්සිජන් මේ O2 බවට යද්දි බිඳුවට යනවා. ඍණ 1 ඉඳලා බිඳුවට යන වෙනනම් ඔක්සිකරණයක්. ඒ කියන්නේ පුතේ මෙයාට ඔක්සිකාරකයක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්, හාරකයක් විදිහටත්. ඒ කියන්නේ ඔක්සිකරණය හරණය කියන දෙකම කරන්න පුළුවන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකකින්ද මෙයාට ඔක්සිකාරක ලෙස ඔක්සිකාරකයක් මෙන්ම හාරකයක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්. ඔය ප්‍රතික්‍රියා ගෙදරදී තුලිත කරලා බලන්න ඕන. ඊළඟට දීලා තියෙනවා ඒකින්ද පිළිතුරු අංක 3 තමයි හරි පුතේ. මෙයාට කාරකයක් විදිහටත් පුළුවන්, හාරකයක් විදිහටත් පුළුවන්. ඊළඟ එකන සල්ප වලට ඔක්සිකාරකයක් ලෙස පමණයි නෑ පුතේ. මේකේ සල්පගේ ඔක්සිකරණාංකය 0යි. මේ උණුසාන්ද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම සල්ප දීදාකරණයට ලක් වෙනවා. මෙතනට ගිහිල්ලා බැලුවොත් පුතේ සල්ප ඍණ 2ට යනවා. මේක මෙයා මොකද වෙන්නේ? ඔක්සිහරණයක්. බිඳුවේ ඉඳලා ඍණ 2ට යද්දි ඔක්සිහරණයක්. මෙන්න මේ තයෝසල්ෆේට් වල සල්ප කෙනෙක් ඉන්නවා ධන 4. බිඳුවේ ඉඳන් ධන 4ට යනවා නම් ඔක්සිකරණයක් එන පුතේ මෙයාට ඔක්සිකරණය වෙන්නත් පුළුවන්, ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔක්සිකාරක මෙන්ම හාරක විදිහට ක්‍රියා කරන්න පුළුවන් ඔක්සිකරණයකින්ද හතරවෙනි පිළිතුරත් වැරදි. පස්වෙනි පිළිතුර SO2ට ඔක්සිහාරකයක් විදිහට බලන්න පුතේ. SO2 වල මේ සල්පගේ ඔක්සිකරණාංකය පුතේ ධන 4යි. මේ ඔක්සිකරණාංකය ධන 4යි. මෙතනට යද්දි ධන 6ට වැඩි වෙලා මේ සල්පගේ ඔක්සිකරණාංකය නම්
කරණයක් වෙන්න පුළුවන්. මෙතන බලන්න පුතේ SO2 ගේ ඔක්සිකරණාංකය ධන 4 ඉඳලා කීයට අඩු වෙලා සල්ප බිඳුවට අඩු වෙලා එහෙනම් මෙතනදී ඔක්සි හරණයක් වෙලා ඒ කියන්නේ මෙයාට ඔක්සි හරණය වෙන්නත් පුළුවන් කරණය වෙන්නත් පුළුවන් ඒ කියන්නේ ඔක්සි කාරක විදිහටත් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඔක්සි හාරක ලෙස ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් ඒකින්ද හොඳම ඒව තමයි මේ ඔන්න උදාහරණත් එක්කම කියලා දුන්න දරුවෙට මේව තුලිත කරගෙන විභාගයට ගැටළු ඕන එකක් හරි ඔන්න ඕන විභාග ගන්නක් හදන්න පුළුවන් උදාහරණ ඇහුවොත් විභාගයට ලියන්න පුළුවන් හරි හැම එකටම හරියන්න තමයි ඔය දුන්නේ හරි බලන්න ඇමෝනියා වලට කාරක මෙන්ම හාරකත් පුළුවන් H2S ටත් පුළුවන් මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ටත් පුළුවන් සල්ෆටත් පුළුවන් මේ හැම එක්කෙනාටම පුතේ කාරකයක් මෙන්ම හාරකයක් විදිහටත් ක්‍රියා කරන්න පුළුවන් පිළිතුරු අංක 3 හරි පුතේ මේකෙදි අහනවා පුතේ මෙන්න මේ Br2 FeBr3 දැම්මහම බ්‍රෝමිනීකරණය වෙන්නේ මොන තැනද? හරි බ්‍රෝමිනීකරණය වෙන්නේ මොන තැනද? පුතේ මේ මගුලක් කරන්න කලින් දැනගන්න ඕන මූලික කතාව. පුතේ Br2 FeBr3 දාලා බ්‍රෝමිනීකරණය වෙද්දී වැඩකාරය කවුද? බෙන්සීන් වලල්ලට බැඳෙන්නේ මොන කෙනෙක්ද? පුතේ බ්‍රෝමිනීකරණය කරද්දී බෙන්සීන් වලල්ලට බැඳෙන්නේ Br ධන කෙනෙක්. ඒ වගේම පුතේ නයිට්‍රෝකරණය කරොත් සාන්ද්‍ර HNO3 සාන්ද්‍ර සල්ෆියුරික් දාලා නයිට්‍රෝකරණය කරන්න ගියොත් බෙන්සීන් වලල්ලට එන්නේ NO2+ කෙනෙක්. ඊළඟට පුතේ මෙන්න මේ වගේ අර නිර්ජලයේ Cl3ත් එක්ක CH3 දැම්මොත් බෙන්සීන් වලල්ලට බැඳෙන්නේ CH3+ කෙනෙක්. මොන වගේ කට්ටිය මේ වගේ ප්‍රතිඵල විදියට එන්නේ? ධනාරෝපිත ප්‍රභේදයක් තමයි එන්නේ. එතකොට මුකුත්ම හිතන්න එපා. හරි මේ බෙන්සීන් වලල්ල නැහැ කියලා හිතන්න. හරි මේ බෙන්සීන් වලල්ල නැහැ. ඔන්න මම වහගත්තා මෙයා නැහැ. මේ කුට්ටිය ගැන හිතන්න එපා මෙයා නැහැ කියලා හිතන්න. මේ NO2 කරන්නේ පුතේ බෙන්සීන් වලල්ලෙන් වික්‍රියකාරකයක් නෙමෙයි අකා. බෙන්සීන් වලල්ලෙන් ඉලෙක්ට්‍රෝන අදිද්දි පුතේ මේ වලල්ලට නිකම් පොඩි මොන ගතියක් එනවා වගේ ඉලෙක්ට්‍රෝන අදිද්දි වලල්ලට ඉලෙක්ට්‍රෝන අයින් වෙනවා කියන්නේ බෙන්සීන් වලල්ලට පොඩි ධන ගතියක් එනවා වගේ. දැන් මේ වලල්ල නැහැ කියලා හිතන්න. වල්ලු දෙකක් තියෙනවනේ. හරි දැන් මේ පැත්ත ගැන හිතුවා දැන් මේ පැත්ත හිතන්න මෙයා නැහැ කියලා හිතන්න දැන් මේ වලල්ල ස්වාධීනව හිතන්න පුතේ සක්‍රියකාරක කරන්නේ බෙන්සීන් වලල්ලට ඉලෙක්ට්‍රෝන විදිනවා මේ කුට්ටිය සක්‍රියකාරකයක්නේ මේ අකා බෙන්සීන් වලල්ලට ඉලෙක්ට්‍රෝන විදිද්දි නිකන් වලල්ලටම මොන ගතියක් එනවා ඍණ ගතියක් එනවා සක්‍රියකාරකයක්නේ එතකොට පුතේ මේ Br කැමති මොන තැනක් එක්ක බැඳෙන්නේ Br කැමති නෑනේ පුතේ මේ Br ධන නම් හැමදාම කැමති මොන විදියට වෙන්නේ ප්‍රතිවිරුද්ධ ද්‍රව එකතු වෙන්නේ නේ සාමාන්‍ය ගෑනු කෙනෙක්ට පිරිමි කෙනෙක් සෙට් වෙනවා වගේ මේකෙත් එහෙම තමයි හරි මෙයා කැමති නෑ පුතේ මේ ධන සෙට් වෙන්නේ එහෙනම් මේ වලල්ලත් එක්ක මෙයා සෙට් වෙන්න කැමති නෑ හේතුවයි මේ වලල්ලට පොඩි ධන ගතියක් ඇවිල්ලා තියෙනවා මේකින්ද බැඳෙනවා නම් බැඳෙන්නේ පුතේ Br මොන වලල්ලට මෙන්න මේ බෙන්සීන් වලල්ලට ඒ වගේම ඔයා දන්න තව පොඩි කතාවක් තියෙන පුතේ මේ සක්‍රියකාරකයක් බැඳුනහම හරි මේ බෙන්සීන් වලල්ලේ ඍණ වෙන්නේ මම මේ උගන්වලා ඇති ප්‍රධාන තැන් මේ සක්‍රියකාරකයක් බැඳුනහම ඍණ වෙන්නේ ඕතෝ තැන් සහ පැරාතැන් සමස්ත වලල්ලටම ඍණ ගතියක් එනවා විශේෂයෙන්ම ඍණ වෙන්නේ මෙන්න මේ ඕතෝ සහ පැරාතැන් එහෙනම් පුතේ මේ Br බැඳෙන්න පුළුවන් මොන ස්ථානයත් එක්ක විතරේ D කියන ස්ථානයත් එක්ක තමයි හරි Br බැඳෙන්න පුළුවන් D කියන ස්ථානයේ පිළිතුරු අංක 5 මම මේවා පන්ති වල දරුවන්ට උගන්වලා ඇති මේ සක්‍රියකාරකයක් බැඳෙද්දි පුතේ මේ ඉලෙක්ට්‍රෝන බෙන්සීන් වලල්ලට විදිනවා විද්දාම් පුතේ මෙන්න මේ ඕතෝ සහ පැර සමස්ත වලල්ලෙම ඍණ වෙනවා ඊට අමතරව මෙන්න මේ තැන් තුන ඍණ වෙනවා එතකොට ධනාරෝපිත කවුරු හරි ආවොත් පුතේ මෙන්න මේ තැනකට හෝ මේ තැනකට හෝ තමයි බැඳෙන්නේ හරි එතකොට වික්‍රියකාරක ආවොත් මොකෝ වෙන්නේ සර් වික්‍රියකාරකයක් තියේදී මේ අපු බෙන්සීන් වලල්ලෙන් ඉලෙක්ට්‍රෝන අදිනවා අදිද්දි පුතේ හරි මේ හැම තැනකින්ම ඇදිලා යනවා හැබැයි මෙන්න මේ තැන් වලින් ඇදෙන ප්‍රමාණය අඩු හින්දා මේ තැන් දෙකේ ඍණ ගතියක් තියෙනවා එතකොට වික්‍රියකාරකයක් ඉන්න වෙලාවට බ්‍රෝමිනීකරණය වෙද්දි මේ තැනකට තමයි සෙට් වෙන්නේ එතකොට මගෙන් අහයි ළමෙක් සර් එතකොට මේක අස්සෙන්නේ නැද්ද දැන් මේ වික්‍රියකාරකයක්නේ මේ Br ඇවිල්ලා මේ තැන් වලට බැඳෙන එකක් නැති වෙයිද නෑ ඇයි බැඳෙන්නේ නැත්තේ වලලු දෙකක් තියෙද්දි පුතේ හරි වලලු දෙකක් තියෙදි මේ වලල්ලට හොඳටම ඍණ ගතියක් තියෙනවනේ ඉතින් ඍණ තැනට නෙමෙයි ආවිලා සෙට් වෙන්න කැමති හරි එතකොට ඉතින් මෙයාත් එක්ක තමයි බැඳෙන්නේ හරි මෙයාත් එක්ක තමයි බැඳෙන්නේ හරි ඇයි මේ වලල්ලට මාර ඍණ ගතියක් එනවා ඉලෙක්ට්‍රෝන විදිහට ඉතින් මෙයා කැමතිද පුතේ මේ ධන වෙච්ච වලලු එක්ක සෙට් වෙන්න මෙයා කැමති මේ මාරයි නේ මේ
මට මේ හම්බෙච්ච හොඳ ඍණ එක්කෙනෙක් කියලා මෙයා ආවිල්ලා බැඳෙනවා. මෙයාගේ පුතේ සමස්ත වලල්ලටම ඍණ ගතියක් එනවා. ඒ අතරිනුත් විශේෂයෙන්ම ර්ණ එන්නේ මෙන්න මේ ඕත තැනට සහ පැරා තැනට. මෙතනට බැඳෙන්න බෑ. හේතුව මේ වලල්ලට මේ වලල්ල සෙට් වෙලා තියෙන්නේ මෙතන ඉන්නේ. එහෙනම් බැඳෙන්න පුළුවන් එකම තැන D විතරයි. මේක විභාගයේ අවුරුදු ගාණක් ඇහුවා. හරි හරි සිහි කල්පනාවෙන් ඉන්න ඕන. හරි මේ වලල්ල අයින් කර හේතුව තේරුම් ගන්න ඕනේ. හේතුව මේ වලල්ලට ධන ගතියක් එන්නේ. මේ වලල්ලට ඍණ ගතියක් එන ඉඳ මේ වලල්ලට තමයි වෙන වැඩේ වෙන්න ඕන. හරි එතකොට පිළිතුරු අංක 5. ඔය 2004 ඔය වගේ ප්‍රශ්නයක් තිබ්බා. හරි මේ ගානේ අහනවා පුතේ විඝටන ප්‍රමාණය ඇල්පලු. හරි අපෙන් අහනවා මේ ගාන දීලා තියෙන පුතේ විඝටන ප්‍රමාණය. හරි විඝටන ප්‍රමාණය ඇල්පලු. හරි විඝටන ප්‍රමාණය ඇල්පණන් අපෙන් අහනවා සමතුලිත අවස්ථාවේ B ගේ ඇස්වල මවුල භාගය. සමතුලිත අවස්ථාවේ B ගෑස් වල මවුල භාගය. හරි හැම කෙනෙක්ම පේපර් එක කරලා දෙන්න ඕන. හරි සමතුලිත අවස්ථාවේ B ගෑස් වල මවුල භාගය. විඝටන ප්‍රමාණය ඇල්පා. පුතේ මේ ගානේ කිසිම දත්තයක් දීලා නැහැ. ආරම්භක මවුලක් දීලා නැහැ. මොකුත්ම දීලා නැහැ. විඝටන ප්‍රමාණය ඇල්ප නම් අපෙන් අහනවා B ගේ මවුල භාගය සමතුලිත වෙලාවේ. සමතුලිත වෙලාවේ B ගේ මවුල ගාන. පුතේ විඝටන ප්‍රමාණය කියලා කියන්නේ ඔයා දන්නවා මවුල එකකින් කොච්චර ප්‍රමාණයක් විඝටනය වෙනවද කියලා. එහෙනම් මවුල එකකින් කොච්චර ප්‍රමාණයක් ඇල්පා. විඝටන ප්‍රමාණය කියලා ගාණක් දුන්නොත් පුතේ ඔයා දැනගන්න විඝටන ප්‍රමාණය කියන්නේ මවුල එකකින් විඝටනය වෙන ප්‍රමාණය. කොහේ හරි ගානක විඝටන ප්‍රමාණය ඇල්පා කියන්නේ මවුල එකකින් විඝටනයේ ප්‍රමාණය. ඉතින් අපි මුකුත් ආරම්භක මවුල දීලා නැහැනේ. ඒකෙන්ද අපි ගාන හදන්න පටන් ගන්නවා මෙහෙම. මං කියලා දීලා තිනවා. මේ වගේ ගානක් ආවොත් පියවර ආරම්භක මවුල ගාන ලියා ගන්න. ඊළඟට පුතේ වැය වූ මවුල ගණන ලියා ගන්න. ඊළඟට පුතේ සමතුලිත මවුල ගණන ලියා ගන්න. සමතුලිත මවුල ගණන මේ වගේ ඕන ගානක් හදන්න මේක පුරුදු වෙන්න. KPKC හොයනවා නම් සමතුලිත සාන්ද්‍රණය කියලා පියවරක් ලියා ගන්න. මේකේ උන්නේ නැහනේ. හරි මේ පියවර ටික පුරුදු වෙන්න. ආරම්භක මවුල, වැය වූ මවුල, සමතුලිත මවුල මේ වගේ ගානක් ආවොත් අපිට ආරම්භක මවුල ගානක් දීලා නැහනේ. අපි හිතමු 1යි කියලා. මේ කට්ටියන්ගේ ආරම්භක මවුල නැහැ. සාමාන්‍ය ඵල නැහැ කියලානේ අපි හිතන්නේ නැහැ. එහෙනම් වැය වූ මවුල ගාන කියන්නේ අපිට දීලා තියෙන විඝටන ප්‍රමාණය ඇල්පා. විඝටන ප්‍රමාණය කියන්නේ ආරම්භයේ මවුල එකකින් කොච්චර ප්‍රමාණයක් විඝටනය වෙනවද කියලා. හරි. එහෙනම් පුතේ අපි ගත්තෙත් මවුල එකයිනේ. එහෙනම් මවුල එකකින් කොච්චර ප්‍රමාණයක් වැය වෙනවද? ඇල්පා. වැය වෙන හින්දා ඇල්පා. මෙයාගෙන් හරි ඇල්ප ප්‍රමාණයක් මෙයාගෙන් වැය වෙනවා නම් ස්ටොයිකියෝමිතිය අනුව මෙයාගෙත් කොච්චර ප්‍රමාණයක් ඇති වෙන්න ඕනේ? ඇල්පා. හැබැයි ස්ටොයිකියෝමිතිය අනුව මෙයාගේ කොච්චර ප්‍රමාණයක් ඇති වෙන්න ඕනේ? මෙයාගේ ඇති වෙන්න ඕනේ ස්ටොයිකියෝමිතිය අනුව බලන්න. මෙයාගේ ස්ටොයිකියෝමිතිය 2යි මෙයාගේ 3යිනේ. මෙයාගේ නම් 2 මේ දෙකකට ඇල්පා නම් මේ දෙකකට ඇල්පා නම් 3කට මෙච්චරයි. කොහොමද? ස්ටොයිකියෝමිතිය 2කට ඇල්පා ප්‍රමාණයක් ඇති වුණා නම් ස්ටොයිකියෝමිතිය 3කට මෙච්චරයි ඔන්න. එතකොට අපිට එනවා සමතුලිත මවුල ගාන ගන්න පුළුවන්. මේ ආරම්භයේ එකක් තිබුණා ඇල්ප ප්‍රමාණයක් වැය වුණා නම් සමතුලිතයි ඇල්පා. එක ඍණ ඇල්පා අපි හිතමු ආරම්භයේ 100ක් තිබිලා 50ක් වැය වුණා නම් 100 ඍණ 50. ඒ වගේ එක ඍණ ඇල්පා. මේ වගේ ආරම්භයේදී මුකුත් නැති හින්දා ඇල්පා. මේකෙත් 3යි ඇල්පා බෙදීම 2. එතකොට අපෙන් අහන්නේ මවුල භාගය නෙමෙයි සමතුලිත B ගේ මවුල භාගය. මේ B ගේ මවුල භාගය. ඔයා දන්නවා මවුල භාගය කියන එක්කෙනා සමානයි සර්. මවුල භාගය සමානයි. හරි. හරි. මොකද්ද මවුල භාගයට සමීකරණය? අදාළ මවුල ගාන. කාගේ මවුල ගානේ? අදාළ මවුල ගාන බෙදනවා. අදාළ මවුල ගණන බෙදන්න ඕන මුළු මවුල ගණනේ. මුළු මවුල ගණන. එතකොට අපිට ඕන කාගේ මවුල භාගය? B ගේ මවුල භාගය. සාමාන්‍යයෙන් XB x කියන්නේ මවුල භාගය සංකේතවත් කරන අක්ෂරය. XB B ගේ මවුල භාගය තමයි ඕන. හරි. B ගේ මවුල භාගය. එතකොට අදාළ මවුල ගන්න. B ගේ මවුල කොච්චර තියෙනවද? 3යි ඇල්පා බෙදීම 2ක් තියෙනවා B ගේ මවුල. පද්ධතියේ තියෙන මුළු මවුල ගාන කියලා කියන්නේ සමතුලිත වෙලාවේ මේ ටික. පද්ධතියේ තියෙන මුළු මවුල ගාන. මොකද්ද? එක ඍණ ඇල්පා. හරි. ධන ඇල්පා. ධන 3යි ඇල්පා බෙදීම 2ක්. මේ ධන ඇල්පෙක්ට ඍණ ඇල්පෙක් ගියා. එතකොට මවුල භාගය එනවා 3යි ඇල්පා බෙදීම 2. එක ධන 3යි ඇල්පා බෙදීම 2. හරි. ඔන්න කතාව. එතකොට බලන්න පුතේ පිළිතුරු අංක වලින් ගත්තොත් හරි 3යි ඇල්පා බෙදීම 2 එක ධන 3යි ඇල්පා බෙදීම 2 පිළිතුරු අංක 5.
හරි හරි සරලයි. මේකේ ආරම්භක මවුල මුකුත්ම දුන්නේ නැති ඉඳ අපි හිතනවා ආරම්භයේ මවුල එකක් තියෙනවා කියලා ගත්තා. ඕනනම් දරුවෙට ආරම්භක මවුල x කියලා ගත්තා නම් ඒත් අවුලක් නැහැ. හරි ආරම්භය x කියලා අරගෙන හදන්න. හැබැයි හොඳට මතක තියාගන්න විඝටන ප්‍රමාණය කියන්නේ මවුල එකකට අනුව මවුල එකකට විඝටනය වෙන ප්‍රමාණය. හරි? ඒක හොඳට මතක තියෙන්න ඕන. මවුල භාගය කියලා කියන්නේ පද්ධතියේ මුළු මවුල ගානට අදාළ මවුල ගාන දරන අනුපාතයේ පිළිතුරු අංක 5. හරිද? 14 වෙනි ගානේ මෙහෙම කියනවා. එක්තරා උෂ්ණත්වයකදී HA දුබල අම්ලයක් තියෙනවලු. HA කියලා දුබල අම්ලයක් තියෙනවලු. මෙයාගේ සාන්ද්‍රණය දීලා තියෙනවා. හරි 0.1යිලු. 0.1 m කියලා දීලා තියෙනවා සාන්ද්‍රණය. ඒ වන විට pH අගය 3යිලු. මේ ගානේ දීලා තියෙනවා pH අගය 3යිලු. අපෙන් අහනවා මෙයාගේ විඝටන නියතය Ka. පුතේ ඔයා දන්නවා දුබල අම්ලයකට ලියන්න පුළුවන් HA දුබල අම්ලයක් නම් සාමාන්‍යයෙන් මෙයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙලා මෙන්න මේ ජලයත් එක්ක මේ විදිහට සමතුලිතයක් තමයි ඇති කරන්නේ. H3O+ aqueous සහ හරි මෙයා ජලයත් එක්ක මේ විදිහේ සමතුලිතයක්. හරි A- aqueous. හරි ඔය විදිහේ සමතුලිතයක්. අපි හිතමු මෙයාගෙන් x ප්‍රමාණයක් විඝටනය වුණොත් පුතේ අනිවාර්යයෙන්ම මේ දෙන්නගෙත් ඇති වෙන්න ඕනේ x ප්‍රමාණ. මෙයාගේ y ප්‍රමාණයක් විඝටනය වුණොත් මෙයාගේ ඇති වෙන්නේ y සහ y කියන ප්‍රමාණයකින්ද පුතේ හැම වෙලාවෙම මේ H3O+ ගේ සාන්ද්‍රණය මේ දෙන්නගේ සාන්ද්‍රණය හැම වෙලාවෙම මොකෝ වෙන්නේ සමානයි. H3O+ ගේ සාන්ද්‍රණය කිව්වත් එකයි A- කිව්වත් හේතුව මේ දෙන්න හැදෙන ප්‍රමාණ සමානයි. ස්ටොයිකියෝමිතිය 1 හින්දා මේ දෙන්න හැදෙන ප්‍රමාණ සමානයි. හරි ඒ කතාව ඕනේ අපෙන් අහන්නේ Ka ගැන. හරි Ka තමයි හොයන්න කියන්නේ. මොකද්ද සර් Ka කියන්නේ? ළමෙක්යි මගෙන් Ka කියන්නේ මොකද්ද පුතේ? Ka ඉස්සෙල්ලා පුතේ අපි මෙයාගේ සමතුලිතයට Kc ලිව්වොත් අපිට Kc ලියන්න පුළුවන් සර් H3O+ අයන වල සාන්ද්‍රණය වාරයක් A- අයන වල සාන්ද්‍රණය බෙදනවා පුතේ HA ගේ සාන්ද්‍රණයෙන් බෙදීම ජලයේ සාන්ද්‍රණයෙන්. මාර සීන් එක සර් මේ ඔයා දන්නවා මේ ජලයේ සාන්ද්‍රණය පුතේ මේ Kc කියන එක්කෙනාට මේ ජලයේ සාන්ද්‍රණයෙන් ගුණ කරොත් Kc ජලයේ සාන්ද්‍රණයෙන් ගුණ කරොත් අපිට එනවා H3O+ තුයි A- තුයි HA තුයි කියලා පුතේ මෙන්න මේ දෙන්නගේ ගුණිතයට තමයි අපි කියන්නේ. හරි මෙන්න මේ දෙන්නගේ ගුණිතයට තමයි අපි කියන්නේ Ka. අපෙන් අහන්නේ Ka තමයි අහන්නේ. Ka සමානයි. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රකාශනය නම් ඉතින් ඔය කට්ටිය දන්නවා. හරි මට මේක එකපාර අරන් දෙන්න තිබුණා මම එකපාර ගත්තේ නැහැ. මේක එන විදිය ළමයිට පොඩ්ඩක් මට මතක් කරන්න ඕන වුණා. හරි එතකොට Ka සමානයි H3O+ A- බෙදීම HA. ඔය විදියට තමයි එන්නේ. මේ දෙන්නගේ ගුණිතය වෙනුවට අපිට ලියන්න පුළුවන් මෙයා. එතකොට පුතේ තව ලියන්න පුළුවන් මාධ්‍යයේ pH අගය 3යි කියලා දීලා තියෙනවා. හරි. තව pH අගය 3යි කියලා දීලා තියෙනවා. තව මට මේ සමීකරණයේ සුපිරියටම විදියක් හදා ගන්න පුළුවන්. සර් මේ සර් කිව්වනේ මේ H3O+ ගේ ප්‍රමාණයයි A- ගේ ප්‍රමාණයයි සමානයි කියලා. ඒ කියන්නේ මෙයාගෙන් එකක් හැදුනොත් මෙයාගෙනුත් එකයි. ඒ කියන්නේ මේ දෙන්න හැම වෙලාවෙම සමානයි. H3O+ තුයි A- ගේ ප්‍රමාණ සමානයිනේ. එතකොට සර් අපිට ඕනනම් පුළුවන් මෙහෙම ලියන්න Ka සමානයි H3O+ අයන වල සාන්ද්‍රණයේ වර්ගයක් බෙදීම HA කියන එක්කෙනා සමානයි Ka කියලා ලියන්න පුළුවන් නේ. ඔව්. පුතේ මේක ඉතින් H3O+ කියලා ලිව්වත් එකයි A- කිව්වත් එකයි මේ දෙන්න සමාන හින්දා පුතේ මට මේ A- වෙනුවටත් ලියන්න පුළුවන් H3O+. එතකොට අපිට ලියන්න පුළුවන් H3O+ වල වර්ගය. දැන් සර් ඔච්චරයිනේ තියෙනවා දත්තයක් දන්නේ නැහැ නෙමෙයි. අපිට Ka හොයන්න ඕනේ. හැබැයි මම එක දත්තයක් දන්නවා. මම දන්නවා HA ගේ සාන්ද්‍රණය කොච්චරයි? 0.1යි කියලා දන්නවා. අපිට Ka හොයන්න පුළුවන් H3O+ ගේ සාන්ද්‍රණයේ වර්ගය හෙව්වනම්. H3O+ ගේ සාන්ද්‍රණය හොයන්නවාට ක්‍රමයක් දීලා තියෙනවා ගානේ කොහොමද? pH අගය ඇසුරින්. මම මේ හරියට පොඩ්ඩක් මකන්නම්. මට දැන් වැඩි තේරුම් ගන්න. පුතේ pH කියලා කියන්නේ ඍණ ලඝු 10 පාදයට H3O+ අයන සාන්ද්‍රණය. පුතේ pH අගය 3යි කියලා කියන්නේ ඍණ ලඝු 10 පාදයට. ඔයා දන්නවා H3O+ වල සාන්ද්‍රණය එන්න ඕන 10 ඍණ 3ක් මෙතනට 3 එන්න නම් එහෙනම් H3O+ අයන සාන්ද්‍රණය එන්න ඕන 10 ඍණ 3ක්. එහෙනම් H3O+ අයන සාන්ද්‍රණයේ වර්ගය වෙද්දී 10 ඍණ 3 වර්ග කරන්න ඕන. කොහොම එන්නේ 10 ඍණ 3 වර්ග කරාම 10 ඍණ 6 බෙදන්න ඕන පුතේ 8.1යිනේ. 0.1 වෙනුවට 10 ඍණ 1න් බෙදන්න ඕන. එතකොට එනවා
හරි 1 වැඩි කිරීම 10 ඍණ 5ක්. එහෙනම් Ka වලගේ අපිට හොයන්න පුළුවන් 1 වැඩි කිරීම 10 ඍණ 5යි. එතකොට පිළිතුරු අංක කීයද එන්නේ? 1 වැඩි කිරීම 10 ඍණ 5යි. එතකොට පිළිතුරු අංක 5. කොහොමද සර් ගත්තේ? මේ ගානේ දීලා තියෙන දත්ත ඇසුරෙන් මුලින්ම මේ දෙන්න ඇසුරෙන් Kට ප්‍රකාශනයක් ගත්තා. පුතේ මේ දෙන්නගේ සාන්ද්‍රණ සමානයි. ඒක ගත්ත විදිය කියලා දුන්නා. එතකොට සර් ඒකින්ද මට ඕන නම් මෙතන මේ H3O+ වෙනුවට මේ A- වෙනුවටත් ඕන නම් මට ලියන්න පුළුවන් H3O+. එතකොට H3O+ වර්ග. ඔය තේරෙන්නේම නැති දරුවෙට පුතේ H3O+ තුයි අරයයි සමාන හින්දා මට මෙතනට තව ඕන නම් H3O+ කියලාම ලියන්න පුළුවන් A- වෙනුවට. හරි එතකොට H3O+ වර්ග මෙයා. එතකොට pH කියන්නේ පුතේ ඍණ ලඝු 10 පාදයට H3O+ ගේ සාන්ද්‍රණය. මේක සමීකරණයක්. ඒ ඇසුරෙන් මට H3O+ හොයන්න පුළුවන් පුතේ. H3O+ මෙතනට ආදේශ කරාම මට Ka යගේ හොයන්න පුළුවන්. එතකොට මන් තෝරන උත්තරේ අංක 5. හරි 15 වෙනි ප්‍රශ්නේ පුතේ ඕගනික් ගානක් 15. මේකෙදි කියනවා මෙන්න මේ සංයෝගය PCl සමග ප්‍රතික්‍රියා කරලා හැදෙන මෙන්න මේ ඵලය මෙන්න මෙයා සමග ප්‍රතික්‍රියා කරාම කවුද හැදෙන්නේ කියලා අහනවා. හරි මේ හැදි වෙන එක්කෙනා. ඊට කලින් මම පොඩ්ඩක් කියලා දෙන්න පුතේ. අම්ල ක්ලෝරයිඩ් එකකට මේ විදියට ග්‍රීනාඩ් එකතු කරොත් ආ දන්නවා. හරි මොනවා හරි මේ ග්‍රීනාඩ් වලට MgBr වලට පිටින් තියෙන කැලලට කියනවා R කියලා. මේ කොටස MgBr ඊ කොටසට කියනවා R. අම්ල ක්ලෝරයිඩ් එකකට පුතේ R MgBr කෙනෙක් එකතු කරොත් ආ දන්නවා මොන විදිහේ ඵලයක් එන්නේ පුතේ. මෙතනින් OH වෙනවා. මෙතනින් මොනවා කැලි දෙකක් එනයි පුතේ. මේ වගේ R කොටස් දෙකක් සම්බන්ධ වෙනවා. හරි අම්ල ක්ලෝරයිඩ් එකට ග්‍රීනාඩ් දැම්මාම ග්‍රීනාඩ් වල තියෙන R කාණ්ඩ දෙකක් මෙයාට සම්බන්ධ වෙනවා. මේ Cl ඉවත් වෙලා ගිහලා මේ කොටසට මුකුත් වෙන්නේ නැහැ. මේ මෙතනින් OH වෙලා මේ R කාණ්ඩ දෙකක් මේ කාබන්ට බැඳෙනවා. බලන්න මේකෙදි වෙන්නේ මොකද්ද කියලා. හරි මේ ඉන්නවා බෙන්සීන් වලල්ල. තුදේ PCl 3 දැම්මහම මේ OH එකක් කවුද වෙන්නේ? කාබොක්සිලික් අම්ල වල OH එකක් Cl එකක් බවට පත් වෙනවා. එතකොට CH2 මෙතනට CO මෙතනට Cl වෙනවා. එතකොට මේ ඇති වෙච්ච කෙනාට තමයි ඔය ග්‍රීනාඩ් ප්‍රතිකාරක එකතු කරලා තියෙන්නේ. පළවෙනියටම ග්‍රීනාඩ් එකතු කරලා මෙයා වෙනවා. එතකොට පුතේ මේ කොටස නිකන් R කාණ්ඩය වගේ හරියට මේ කොටස නිකන් R කාණ්ඩය වගේ. එහෙනම් මොකද්ද වෙන්න ඕන? මේ අම්ල ක්ලෝරයිඩ් ග්‍රීනාඩ් එකතු කරා නම් අරක දිහා බලාගෙන උනත් ඵල ලියන්න පුළුවන්. මේ CH2 මෙහෙම තිබ්බා. ඒවට කිසි හානියක් නැහැ. මේක දිහා බලාගෙන උනත් දරුවෙන්ට ඵලයක් ලියන්න පුළුවන් මේ ප්‍රතික්‍රියාව. මෙතන CO කොටස වෙනුවට මෙතනට OH එකක් ආවා. හරි ජල විච්ඡේදනය වෙද්දී මේ කොටස හරියට නිකන් R කොටස වගේ මේ R කාණ්ඩ දෙකක් මේකේ ආවනම් මේකේ මොන කොටස් දෙකක් එන්න ඕන? CH3 කොටස් දෙකක් එන්න ඕන. හරි ලේසි. මේ අම්ල ක්ලෝරයිඩ් එකට ග්‍රීනාඩ් දැම්මම මේ විදිහ R කාණ්ඩ දෙකක් එන්නේ. මේ MgBr ඇරුණාම ඉතිරි කොටසට මොකද්ද කියන්නේ ග්‍රීනාඩ් වල? මේ කොටසට කියනවා R. එතකොට මේ විදිහ R කොටස් දෙකක් තමයි මෙතනට එන්නේ. මේ R වෙනුවට මෙතනට තියෙන්නේ CH3 කැලි දෙකක්. මෙතනින් OH වෙනවා. එතකොට පුතේ පිළිතුරු අංක කීයද එන්නේ? පිළිතුරු අංක 5. පිළිතුරු අංක 5.